වණක්කම් මොන්මනි තුනෙයි දෙවන බස දෙමළ ඉගෙන ගන්න 11 ශ්‍රේණියේ දරුවන්ට කියා දෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා මාලාවේ අද සාකච්ඡා කරන්නේ පළවෙනි කොටස 2020 වර්ෂයට අයත් බස්නාහිර පළාතට අයිති ඒ වගේම 11 ශ්‍රේණිය පළවෙනි කොටස් කීපයකින් සමන්විතයි මේ ප්‍රශ්න පත්‍රය. එතකොට පළවෙනි කොටසට අයිති ප්‍රශ්න 40 තමයි දැන් සාකච්ඡා කරන්නේ මම මල්ලානේ හාමුදුරුවෝ. ඉතින් ඔයාලට පුළුවන් මේක කොහොමද ලියන්නේ ඉරි ගහලා ලකුණු 40 ලබා ගන්න කොහොමද කියන එකයි මේ ප්‍රශ්න පත්‍රයෙන් සාකච්ඡා කරන්නේ. ඊළඟ වීඩියෝ වලින් මේ දෙක කොටස මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු මේ පළවෙනි කොටස කොහොමද ලියන්නේ ඉගෙන ගන්න කියලා. ඉතින් මේ වගේම තවත් වීඩියෝ ගොඩක් දාලා තියෙනවා මම ඒවත් බලන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එක බැලුවොත්. ඒ වගේම පෙළපොත් ඉගෙන ගන්නට අවශ්‍ය නම් ඒවත් බලන්න පුළුවන්. ඉතින් අපි බලමු මම මෙතන තියෙන ටික මම කියන්නේ මේ දෙමළෙන් තියලා තියෙන ටික කියන්නේ ඒවා කියවන්න පුළුවන්. සිංහලෙන් උත් දීලා තියෙනවා. මම සිංහලෙන් තියෙන ටික කියවන්නම් හේතුව කාලය යන නිසා. එක පහත් එක් ප්‍රශ්න වලට තද කළු අකුරු වලින් ඇති සමාන පදය තෝරන්න කියලා තියෙන්නේ. අපි බලමු. බලන්න එනක්කු දෙයිවන් නීතානේ එනක්කු මට දෙවියා නීතානේ ඔයා තමයි කියන එකයි මෙහි අදහස. මෙතන දෙවියා කියන අදහසට එන සමාන පදය හොයා ගන්න ඕන. මම මෙතන හොයලා තියෙනවා. බලන්න මෙතන තියෙනවා උලවන් කියලා කියන මෙතන උලවන් වෙන්න ඕන ගොවියා වෙන්න ඕන. කඩවුල් කියන්නේ දෙවියා. මේක තමයි වඩාත් නිවැරදි සමාන පදය. ඊළඟ උලගම් ලෝකය මේ කුයවන් කියලා කියන්නේ මෙතන නම් කුඹල් කරුවා කියන අදහස. එතකොට මෙතෙන්ට තමයි අදාළ සමාන පදය කඩවුල්. දෙවැනි එක බලන්න කාට්ටු වීසුම් පෝදු හුලං හමනකොට මරම් සායින්දු විට්ටදු හුලං හමනකොට ගස මේ බිමට නැමුණා කියන අදහස තියෙන්නේ. එතකොට නැඹුරු වුණා කියන අදහස. එතකොට විලාසම් කියන්නේ ලිපිනය. ඊළඟ මෙතන තියෙනවා වීදි කියනවා පාර. මෙතන වලි කියලා කියන්නේ අසනීපය. එහෙම නැත්නම් කැක්කුම කියන අදහස. වලි කියලා මෙතන තියෙනවා වලි කියන මේ ලයන්ෙන් අවසන් වෙන වලි කියන එක තිබුණොත් එතන සුළඟ කියන අදහස තමයි තියෙන්නේ. ඊළඟ දන් දෙයින් තංගෙයින් කියලා තියෙන්නේ නංගිගේ කා නැස අලහානදු ලස්සනයි. නංගිගේ ඇහැ ලස්සනයි කියලා විලි කියලා තියෙනවා. මෙතන මේ විලි කියන එක තමයි වඩාත් ගැලපෙන සමාන පදය. මේ සෙවි කියන එකත් නෙවෙයි කයි කියන්නේ අත මුහම් කියන්නේ මූණ. මෙතන විලි කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ. ඊළඟ කාටිල් කැලේ තී ගින්දර වේගමාහ පරවියදු වේගයෙන් පැතිරුණා. කැලේ ගින්දර වේගයෙන් පැතිරුණා. තී කියන එකට හොයා ගන්න ඕන ගින්දර කියලා. නීර කියන්නේ වතුර, කණි කියලා කියන්නේ පළතුරු කියන අදහසක් තියෙනවා. මෙතන තියෙනවා නෙරුප්පු පෙට්ටි කියලා ගිනි පෙට්ටියනේ. එහෙනම් මෙතන නෙරුප්පු කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ. කුලිර් කියන්නේ සීතල. ඊළඟ පහ බලන්න අදු ඔරු පෙරිය මිරුහ මාහුම් එය ලොකු සතෙක් වේ. මිරුහම් කියන වචනයට අදාළ සතා කියන අදහසට සමාන පදය හොයා ගන්න ඕන. උයර කියන්නේ ජීවියා කියන එක. පරවෙයි කියන්නේ පක්ෂියා. විලංගු කියන්නේ සතා. එතකොට මේක තමයි වඩාත් ගැලපෙන්නේ. විරුක්ෂම් කියන්නේ වෘක්ෂය කියන එක. ඉතින් මෙතන මේක තමයි වඩාත් ගැලපෙන්නේ. ඊළඟ 6ත් 10ත් අතර තදකලු අකුරු වලින් ඇති පදයට විරුද්ධ පදය තෝරන්න ඕන. එතකොට මේ දීලා තියෙන එකට විරුද්ධ පදය හොයන්න ඕන. අංගයේහි පළ බොහෝ පුත්තහංගල් පොත් උල්ලන තිබේ. පළ කියන එකට එතකොට ගොඩක් කියන එකට ටිකක් කියන්නේ සිල කියන්නේ. මේ සිල කියන වචනේ තමයි වඩාත් ගැලපුණේ. කුරයි කියන්නේ අඩු, සිරිය කියන්නේ පොඩි, නිරයි කියන්නේ වැඩි. ගොඩක් කියන එක. එතකොට මේක තමයි වඩාත් ගැලපෙන්නේ. ඊළඟ බලන්න ඊළඟේ ඔරු සිරිය තියුවාහුම් ලංකාව පුංචි දිවයිනක්. එහෙම නැත්නම් දූපතක් වේ. සිරිය කියන එකට විරුද්ධ පදය හොයන්න ඕන. කුරයි කියන්නේ අඩු. ඊළඟ ආලි තියෙනවා. පෙරිය කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ. ආලි කියලා තියෙනවා. මෙතන පෙරිය කියන්නේ ලොකු. එහෙනම් සිරිය පෙරිය විරුද්ධ පදේ හරි. අගලම් කියලා කියන පටු කියන අදහසක් තියෙනවා. ඊළඟ බලන්න 8 වෙන ගිරාමත්තුක්කු ගමට අරසන් රජතුමා වන්දා රාවේය. අරසන් කියන්නේ රජතුමාට විරුද්ධ පදේ. පගයිවන් කියන්නේ සතුරා. පහේවන් කියලාත් කියනවා සතුරා. අරිසි කියලා කියනවා මෙතන
සහල් වලටත් කියනවා කුමරන් කියන්නේ කුමාරයා, අරිසි කියන්නේ දේවිය. එහෙනම් මේ රැජින කියන අදහස. එතකොට රජතුමා රැජින. මේක තමයි වඩාත් ගැලපෙන්නේ. ඊළඟ බලන්න පූණෙයිහල් නන්රාහ කොළුත්ති රුන්දන. ඒ කියන්නේ ස්පූසෝ හොඳට මේ මහත් වුණා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කොළුත්ති කියන අදහසට විරුද්ධ පදය හොයා ගන්න ඕන. අලහාන කියන්නේ ලස්සන, මෙලින්දන කියලා කියන්නේ කෙට්ටු වුණා කියන. මෙලින්ද කියන වචනේ තමයි වඩාත් ගැලපෙන්නේ. නන්රාහ කියන්නේ හොඳට, කුඩිත්තන කියන්නේ බිව්වා කියන අදහස. ඉතින් මෙතන මේක තමයි වඩාත් ගැලපෙන වචනය. 10 බලන්න නාංගල් අපි ඔරුමණික්කු එකට පහල් දවල් සාප්පාඩු කෑම එරුත්තෝම් ගත්තෙමු. පහල් කියන්නේ දවල් කියන එක. දවල් රෑ වෙන්න ඕනනේ. ඉරුල් කියන්නේ අඳුර, කාලය කියන්නේ උදේ, ඉරව් කියන්නේ රෑ. මේක තමයි වඩාත් ගැලපෙන්නේ. කවණික්ක කියන්නේ ආරක්ෂාවට කියන එකට. එතකොට මෙතන මේක තමයි වඩාත් ගැලපෙන එක. ඊළඟ අපි දැනුම් දීම කියන්නත් පුළුවන් කවණික්ක කියන එකට. අපි බලමු 11ත් 13ත් අතර තියෙන්නේ මොකද්ද කියලා. ප්‍රශ්න වලට කළු අතුරින් ඇති කතන බසට අදාළ ලිඛිත පදය ලියන්න. එතකොට ලියන්න තියෙන්නේ ලිඛිත පදය. නී එංගේ පොනයි. ඔයා කොහෙද යන්නේ? එංගේයි කියලා කියන තියෙන්නේ. එංගේ කියන්නේ කතන භාෂාව. එතකොට මේක ලිඛිත පදය හොයා ගන්න ඕන. එංග කියලාත් කියනවා කොහෙද කියලා. ඒවා කතන භාෂාවේ එන්ද කොහෙද කියලා තියෙනවා එංගේ. එංගේ මෙන්න මේක තමයි ලියන්නේ. එංගේ කියලා. එංගෝ කියලා තියෙනවා. මේකත් මේ කතන භාෂාව එකක්. මේක තමයි වඩාත් ගැලපෙන්නේ. නාන් මූන්රු මණික්කු වරුවෙන් මම 3ට වරුවෙන් එන්නෙමි. අනාගත කාලයේ මූන්රු කියන්නේ මූන්ඩු කියලා තියෙන මෙතන කතන භාෂාවෙන්. ලේඛන භාෂාවෙන් එන්නේ ඔන්රු කියන්නේ 1, මුප්පදු කියන්නේ 30, මූන්රු. මෙන් මේ නයන යෙදෙන එක තමයි වඩාත් ගැලපෙන්නේ. මූන්රු 3 ලියනකොට මේ විදිහටයි ලියන්නේ. මුන්නూరు කියන්නේ 300. මේක තමයි වඩාත් ගැලපෙන්නේ. ඊළඟ බලන්න නී එප්ප වරුවායි. ඔයා කවද්ද එන්නේ? එතකොට එප්පඩි කියලා කියන්නේ කොහොමද? ඉප්පෝ කියන්නේ දැන්. අප්පොලොදු. මේක එප්ප කියන එකට එප්පොලොදු කියලා තමයි ලියන්නේ. එප්පොලොදු. ඒක තමයි වඩාත් ගැලපෙන්නේ. අප්පා කියන්නේ තාත්තා. ඉතින් මේක තමයි වඩාත් ගැලපෙන්නේ. ඊළඟ 14ත් 16ත් අතර ප්‍රශ්න වලට හිස්තැන් පිරීම සඳහා වඩාත්ම සුදුසු පදය තෝරන්න. වඩාත් මේක හොයන්න ඕන. අප්පා තේනීර් කුඩිත්තාර්. තාත්තා තේ බිව්වා. තේනීර් කුඩිත්තාර් තේ බිව්වා. එතකොට අවන් ඔහු කියලා තියන්න බෑ. ආර් කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙන හින්දා අවෙයි උන් කියලා තියන්න බෑ. අවල් කියන්නත් බෑ. ඇයනේ අවර්. මේක තමයි වඩාත් ගැලපෙන්නේ. අවර් කුඩිත්තාර් කියලා තියන්න පුළුවන්. ඊළඟ බලන්න පූණේ පාල් කුඩිත්තදු පූසකිරි බිව්වා පාල් කුඩිත්තන. මේක බහුවචනයි. මේක ඒක වචනයි. මේක බහුවචනයි. පාල් කුඩිත්තන බිව්වෝය. එතකොට අවන් ඔහු කියන්නත් බෑ. මේක අදම ජාතිය ක්‍රියාපදයක් නිසා අවන් ඔහු තියන්න බෑ. අවෙයි. මේක තමයි වඩාත් ගැලපෙන්නේ. උන් කුඩිත්තන බිව් අවර්හල් ඔහු කියලා තියන්නත් බෑ. අවල් ඇය කියලා තියන්නත් බෑ. අදු අඩික්කිරදු ඌ ගැහුවා. එතකොට අඩික්කිරායි. ආයි කියන ප්‍රත්‍යයෙන් අවසන් නී කියන සර්වනාම පදය යොදන්න ඕන. අවල් ඇය, අවන් ඔහු, නී නුඹ. එතකොට මේක තමයි වඩාත් ගැලපෙන්නේ. අවර්හල් ඔහු. මේක තමයි වඩාත් ගැලපෙන වචනය. ඊළඟ ප්‍රශ්න වලට අවසාන පදය තෝරන්න. බලමු 17ත් 19ත් අතර. නාන් නේට්රු පෝනෙන් මම ඊයේ ගියෙමි. නීංගල් නේට්රු ඔයා ඊයේ. පෝ හිරෝම් යමු. පෝ වීර්හල් යන්නේ යති යන්නේති කියන්නේ මේක බහුවචන පදයක්. ඊළඟ පෝ නෝම් ගියෙමු. පෝ නීර්හල් ගියෙහු කියන අදහස. මේකත් මෙතන නේට්රු කියලා තියෙනවා අතීත කාලයයි. එහෙනම් මේක පෝ නීර්හල් කියන වචනේ තමයි නීංගල් කියන එකට යොදන්නට ඕන. පෝ වීර්හල් කියලා තියන්න බෑ. මේක අනාගත කාල. මෙතන නේට්රු කියලා තියෙන නිසා අතීත කාලයෙන් තියලා තියෙනවා. යානේ කූට්ටම් තන්නීර් තේඩි. යානේ කූට්ටම් කියන්නේ අලි රංචුව. තන්නීර් තේඩි කියලා කියන්නේ තේ වතුර තේඩි හොයාගෙන අලෙන් දාන් ඇවිද්දේය. එතකොට මෙතන රංචුවක්නේ. රංචුවක් කිව්වොත් මේක ඒකවචන වෙනවා දෙමළ භාෂාවේ. ක්‍රියාපදේ ඒකවචනෙන් තියන්නට ඕන. කූට්ටම් කියන නිසා මේක තියන්න බෑ. අලෙන් දදු ඇවිද්දේය. මේක තමයි වඩාත් ගැලපෙන්නේ. අලෙන් දන මේක බහුවචන
එතකොට අලඉන්දන මේකත් මේ අකුරු වැරදි. ඉතින් මේකත් බහුවචනයි. ඉතින් මේක ඒ කූට්ටම් කියන නිසා අලඉන්දදු කියලා තමයි තියන්න ඕනේ ඒක වචන ක්‍රියාපදයක් හැටියට. අම්මාවුන් අම්මත් අප්පාවුන් තාත්තත් ගාලික්කු ගාල්ලට දෙන්නෙක් නිසා සෙන්රායි කියන්න බෑ, යහි කියලා කියන්න බෑ. සෙන්රාර්හල් යති මේක තමයි වඩාත් ගැලපෙන්නේ. දෙන්නෙක්නේ අම්මයි තාත්තයි දෙන්නේ. සෙන්රෝන් ගියමු කියලා ලියන්නත් බෑ, සෙන්රේන් ගියමි කියලා ලියන්නත් බෑ. මේක තමයි වඩාත් ගැලපෙන්නේ. ඊළඟ 20 22ත් අතර ප්‍රශ්නවල ඇති වාක්‍යවල හිස්තැන සුදුසු පදය තෝරන්න. බලන්න නාන් සන්දේ මම පොලට පෝනේන්, මේ පොල කියලා තියෙන්නේ පෝනේන් ගියමි. එතකොට පොලට වෙනකොට කූ කියන ප්‍රත්‍යය තමයි දාන්න වෙන්නේ. දැන් මේ අයි කියලා දැම්මොත් පොලව, පොල ඊළඟ පොල මේ පොලෙහි කියන අදහස ඉල්. පොල විසින් කියන එකයි ආල් කියලා දැම්මොත් උක්කු කියන එක තමයි මේ කූ. පොලට ගියමි කියන එකයි මේක වඩාත් ගැලපෙන්නේ. එමදු අපේ පල්ලින බොහෝ මක්කලු මිනිස්සුත් ඔට්ටුමෙයාහ සමගියෙන් වාල්හින්රනර් ජීවත් වෙති. එතකොට අපේ මෙතන නාට්ටුක්කු කියන්නේ රටට, නාට්ටේ කියන්නේ රට, නාට්ටිල් කියන්නේ රටේ. එතකොට මේක තමයි වඩාත් ගැලපෙන්නේ රටේ බොහෝ මිනිස්සු කියන එකයි. නාට්ටින් කියලා කියන්නේ රටගේ කියන අදහස. එතකොට මේක තමයි වඩාත් ගැලපෙන්නේ. නාංගල් අපි තයිපොංගලේ තයිපොංගලය එහෙම නැත්නම් තයිපොංගල උත්සවය කොණ්ඩාඩුවෝම් සැමරුවෙමු සමරන්නෙමු අනාගත කාලයෙන්. එතකොට මෙතන මහිල්චි උඩන් සතුටෙන් කියන අදහස තමයි මේක තමයි වඩාත් ගැලපෙන්නේ. උඩන් කියන ප්‍රත්‍යයත් එක්ක ලියන්න පුළුවන්. මහිල්චික්කු කියලා කියන්නේ සතුටට. මහිලවුම් මේකත් වැරදි. මහිල්චි ඉල් මේකත් මෙතන තමයි වඩාත් ගැලපෙන්නේ. මේ වාක්‍යයට උඩන් කියන ප්‍රත්‍යය දාලා ලියපුවම හරි. කට්ටිය ඔක්කොම එකතු වෙලා කියන එකනේ සමරුවා කියන අදහස. ඊළඟ 23ත් 25ත් තෙක් ඇති ප්‍රශ්න මුලින් දී ඇති වාක්‍ය පිළිතුරු වශයෙන් ලබා ගැනීමට සුදුසු ප්‍රශ්නය තෝරන්න. එතකොට මෙතන ප්‍රශ්නය තමයි තෝරන්න ඕන, පිළිතුර දීලා තියෙනවා. කමල් ඉරවිල් පඩිත්තාන්. කමල් රාත්‍රියේ පඩිත්තාන් ඉගෙන ගත්තා කියන එකයි කියන්නේ. එතකොට මේක අපි ප්‍රශ්නය හොයා ගන්න ඕන. කමල් එන්ද නේරම් පඩිත්තාන්. කමල් කුමන වේලාවේ ඉගෙන ගත්තද? කමල් එංගේ පඩිත්තාන්. කමල් කොහෙද ඉගෙන ගත්තේ? කමල් එප්පෝදු නේරම් පඩිත්තාන්. කමල් කොයි වෙලාවේද ඉගෙන ගත්තේ? කමල් එව්වලව් නේරම් කොච්චර වෙලාවක් ඉගෙන ගත්තද? මේක එන්ද නේරම් කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ. මෙන්න මේක මම ඒකට ඉරක් ගහලා නැහැ. එතකොට මේක එන්ද නේරම් කියන එකයි කුමන වෙලාවෙ ඉගෙන ගත්තද කියන එකයි අහන්නේ. ඊළඟ බලන්න 24 නරි ඕඩුවදෙයි මාන් කණ්ඩදු. නරියා දුවන බව මුවා දැක්කා කියලා කියන්නේ. එතකොට එංගු ඕඩුවදෙයි මාන් කණ්ඩදු. කොහෙද දුවන බව මුවා දැක්කේ? එවන් ඕඩුවදෙයි මාන් කණ්ඩදු. මොන වගේ දුවනවා වගේද මුවා දැක්කේ? යාර් ඕඩුවදෙයි මාන් කණ්ඩදු. කවුද දුවන බව මුවා දැක්කේ? ඊළඟ එදුවේ ඕඩුවදෙයි මාන් කණ්ඩදු. මේ තියෙන්නේ මේක තමයි වඩාත් ගැලපෙන්නේ. නරියා දුවන බව මුවා දැක්කානේ. කවුද දුවන බව මුවා දැක්කේ? මේ එදු කියන එක මේ මෙතන නරි කියන නිසා මේක අදම જાතියෙක් නිසා මේ අප්‍රාණවාචී විදිහට ලියනකොට එදු කියලා තමයි වඩාත් ගැලපෙන්නේ. මේක අප්‍රාණවාචී සිංහලෙන් නම් ප්‍රාණවාචී වගේ නරි කියන එක. නමුත් මේක දෙමළ භාෂාවේ එදු කියලා තමයි අහන්නේ. අප්‍රාණවාචී විදිහට තමයි ලියන්නේ. ඊළඟ බලන්න 25 ඉලංගෙයින් ලංකාවේ ප්‍රධාන උණව් සෝරු ආහුම්. ලංකාවේ ප්‍රධාන ආහාරය බත් වේ. එතකොට මේක මේ මම මෙතන ඉරි ගහලා තිනවා. ඉලංගෙයින් ලංකාවේ ප්‍රධාන උණව් වෙන්න. ප්‍රධාන ආහාරය මොකක්ද? එතකොට මේකට උදාහරණ උඩ පිළිතුර දීලා තියෙනවා. සෝරු ආහුම් බත් වේ කියන එක. ඊළඟ මෙතනක් තියෙනවා ප්‍රධාන උණව් වෙප්පඩි. ප්‍රධාන ආහාරය කොහොමද? ප්‍රධාන උණව් එත්තිනේ. ප්‍රධාන ආහාරය කීයද? ප්‍රධාන උණව් එවෙයි. ප්‍රධාන ආහාර මොනවාද? මෙතන බහුවචනයක් විදියට තියෙනවා. ඉතින් මේක වඩාත් ගැලපෙන්නේ මේ එන්න කියන වචනේ තමයි. ඊළඟ 26ත් 28ත් එක් ප්‍රශ්නවල හිස්තැන් සම්පූර්ණ කිරීමට වඩාත් සුදුසු පදය තෝරන්න තියෙනවා.
එන්නාල් මට මෙතන ආල් කියන ප්‍රත්‍යය මේ දෙමළ භාෂාවේ යෙදෙනවා. විනාක්කලුක්කු ප්‍රශ්නවලට පදිල් සොල්ල පිළිතුරු කියන්න මුඩියවිල්ලේ හැකි වෙන්නේ නැහැ. මට ප්‍රශ්නවලට පිළිතුරු කියන්න හැකි නෑ. රවි පදිල් සොල්ල විට්ටාන්. රවි පිළිතුරු කිව්වා. එතකොට මෙතන හැකි නෑ. ඒ නිසා කියන අදහස තමයි මෙතෙන්ද ලියවන්න වෙන්නේ. එතකොට ඒනෙන්රාල් යෙදෙන්නේ නැහැ. අදනාල් ඒ නිසා අප්පෝ එවිට කියන එකක් නැහැ. එන්රාල් යනුවෙන් කියන එකක් නැහැ. මේ අදනාල් කියන වචනේ ලියුවහම අදනාල් රවි පදිල් සොල්ල විට්ටාන් කියලා ලියන්න පුළුවන්. ඊළඟ නේට්රු මලේ පෙයිදදු ඊයේ වැස්ස වැස්සා නාන් මම විලෙයියාඩ විල්ලේ සෙල්ලම් කළේ නැහැ. එතකොට මෙතන ඊයේ වැස්ස වැස්සා අදට්කු කියලා එයට මම සෙල්ලම් කරේ කියන්න බෑ. ආනාල් නමුත් මම සෙල්ලම් කළේ නෑ කියන්නත් බෑ. ආහවේ ඒ හේතුවෙන් මේක තමයි මට හිතන වඩාත් ගැලපෙන වචනය ආහවේ. ඒ හේයින් අපි බලමු එක තවත් ටිකක් හොඳට පැහැදිලි වෙන්න. ඔව් ආහවේ කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ. මෙන්න මෙතන ආහවේ ඒ හේයින් මම සෙල්ලම් කළේ නෑ කියන එකයි. ඊළඟ බලන්න 28ත් 29ත් ප්‍රශ්නවල ඇතුළත් වාක්‍ය නිවේදන උපදේශ විධාන යන ඒවා අතුරින් කවරකට අයත්දයි තෝරන්න කියලා තියෙනවා. අපි බලමු මෙතන දෙමළෙනුත් ලියලා තියෙනවා 28 නාලෙයි හෙට පත්තු මණික්කු 10ට වර වෙන්නුන් එන්න ඕනේ. මේක 10ට එන්න ඕනේ කියන එක අපි බලමු. අරිවිත්තල් කියන්නේ දැනුම් දීමක්. සෙයිදි කියලා කියන්නේ මේ ප්‍රවෘත්තියක්. කට්ටලේ කියන්නේ විධානයක්. අරිවෘත්තල් කියන්නේ මෙතන උපදේශක්. මේක අපි මෙතන මං දාලා තියෙන්නේ කට්ටලේ කියන්නේ විධානයක්. විධානයක් තමයි මේ හෙට 10ට එන්න ඕන විධානයක් මේ තියෙන්නේ. ඒ හින්දා මේක තමයි වඩාත් ගැලපෙන්නේ. අඩුත්ත මාදම් පාඩශාලයිகள் ආරම්භමාகும் ඊළඟ මාසේ පාසල් ආරම්භ වේ. මේක අරිවිත්තල් දැනුම් දීමක්. මේක තමයි නිවැරදි එක. සෙයිදි කියන්නේ ප්‍රවෘත්තියක්, කට්ටලේ කියන්නේ විධානයක්, අරිවෘත්තල් කියන්නේ උපදේශක්. ඊළඟ 30ත් 31ත් අතර අපි බලමු. යටතේ ඇති කොටසට ගැලපෙන අවසන් පදයේ ආ කොටසේ ඇතය නිවැරදිව යෙදී ඇති වර්ණය තෝරන්න. අපි බලමු එතනත් 30 නායි කුට්ටි පෝල මීන් බල්ලගේ පැටියා බල්ලා කුට්ටි බල්ලගේ පැටියට කුට්ටි කියනවා වගේ මීන් කියන කෙනාට මේ කුංජු කියලා තමයි කියන්නේ. මාළු පැටියට මීන් කුංජු කියලා තමයි කියන්නේ. ඊළඟ ආරාම් මෙතන ආණ්ඩින් ඉරුදිල් අවුරුදු 60ක් අවසානයේ ඉරුදිල් කියන්නේ අවසානයේ කොණ්ඩාඩප්පණුන් සමරයි. අවුරුදු 60ක් සපිරෙනකොට සමරන්නේ මණිවිලා වජ්‍ර ජයන්ත්‍රිය. එතකොට මේක මණිවිලා කියලා කියන්නේ මෙන්න මේක මම හිතෙන්ද යා කරා. ඊළඟ අනේතු උඩේමෙයිහලෙයුම් විලන්දවන්. මෙතන අනේතු කියන්නේ සියල්ලක්ම දේපල. උඩේමෙයිහලෙයි දේපල සියලුම දේපල නැති කෙනා ඉලන්දවන් නැති කෙනා අහදි. එයාට කියනවා අහදි කියලා කියන්නේ සරණාගතයා කියනවා. සියලුම දේපල නැති වෙච්ච කෙනාට කියනවා අහදි කියලා. ඉතින් මෙතෙන්ම මම යා කරා. ඊළඟ තොටිල් පලක්කම් තොටිල්ලේ පුරුද්ද. එතකොට මම මෙතෙන්ද සුඩුකාඩු මට්ටුම් මේ විදිහට මෙතෙන්ද යා කරා. එතකොට මේ ටික හරියට ගලපලා ගන්නකොට මෙන්න මේක තමයි වඩාත් ගලපෙන්නේ ඊ ආ කියන එකයි. එතකොට මේක තමයි වඩාත් ගැලපෙන්නේ. ඊළඟ 31 බලමු. කරෙය්‍යුම් පරවේ. මෙතන මේ කෑ ගහන සත්වයා නිතර කාක්කා කියන සත්වයා අපි දැම්මා මෙතනට කාහම් කියලා. එතකොට අම්මාවින් තම්බි අම්මාගේ මල්ලිට කියනවා මම දැම්මා මාමා කියලා. මෙතෙන්ද මාමා හරි. ආටින් එච්චම් මේ මෙතන එළුවගේ එළු શબ્දය අපි මම මෙතන මෙන්න මෙතෙන්ද යා කරා පිලක්කේ කියලා. ඊළඟ සලසල එන්පදුවරු මේ සලසල ගාලා කතා කරනකොට එයාට
ඉඩ හරි සලසල එන්පදුවරු ඉරට්ටෙක් කිලවේ සලසල කියලා කියන්නේ මේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ කියන අදහස. එතකොට මේ කතා කරන කෙනා අදහස ඒ අදහසට තමයි මම මෙතන යා කළේ. මේකේ සමහර අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මම හරියටම මේකේ අදහස කියන්නේ මේවා අර සිංහලවල තියෙන හිතෝපදේශ ආත්මෝපදේශ අන්න ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ ගොඩාක්. ඉතින් අර පණින්න පෙර සිතා බලනු අන්න ඒ වගේ අදහස්. ඉතින් මේකේ සිංහල අදහස මේකට තමයි වඩාත් ගැලපෙන්නේ. ඉතින් එහෙම බලනකොට මේ ටික අකුරු ටික බලනකොට මෙන්න මේ ඊ ආ කියන එකට තමයි වඩාත් ගැලපෙන එක තියෙන්නේ. මේක ඉතින් පෙළ පොත්වල සමහර ඒවා තියෙනවා සමහර ඒවා නැහැ. දැන් මේ ආටින් එච්චම් කියන එක නැහැ පෙළ පොත්වල. ඒවා බලලා ඉගෙන ගන්න වෙනවා. ඉතින් හරි බලමු ඊළඟ 32 බලමු. ආඩු වන්දදු එළුව ආවා මාඩු වන්දදු ගවයා ආවා. එතකොට මේ දෙක සම්බන්ධ කරලා ලියවහම මෙන්න මේ විදිය. ආඩුම් මාඩුම් වන්දාර් එළුවත් ගවයාත් වන්දාර් මේක ක්‍රියාපදේ වැරදි. ආඩුම් මාඩුම් වරුම් මේකත් වැරදි. ඊළඟ ආඩුම් මාඩුම් වන්දන මේක හරි. හේතුව එළුවත් ගවයාත් වන්දන බහුවචනයි ආවෝය කියන එකයි මෙතන තියෙන්නේ. එතකොට මෙතනත් අතීත කාලයයි මෙතනත් අතීත කාලයයි මෙතන බහුවචනයි. බහුවචන වෙච්චාම තංගෙයි වන්දාල් නංගි ආවා තම්බි වන්දාල් වන්දාන් මල්ලි ආවා. එතකොට මේ දෙක එකතු කළාම තංගෙයියුම් තම්බියුම් වන්දාර් කියන්න බෑ. මෙතන වන්දාර් කියලා තියෙනවනේ ක්‍රියාපදේ එහෙම තියන්න බෑ. එතකොට තංගෙයියුම් තම්බියුම් වන්දාර්හල් මේක තමයි වඩාත් ගැලපෙන්නේ. නංගිත් මල්ලිත් ආවෝය බහුවචන වෙනවා දෙන්නෙක් ආව නිසා. ඊළඟ තංගෙයි තම්බියුම් වන්දන නංගිත් මල්ලිත් මේක ක්‍රියාපදය බහුවචන වුණාට අදම ජාතියේ ක්‍රියාපදයක්. ඊළඟ තංගෙයියුම් තම්බියුම් වරුහින්රාර්හල් මේක වර්තමාන කාල ක්‍රියාපදයක්. ඒ හින්දා මේකේ තියෙන්නේ අතීත කාලේ. එහෙනම් මේක තියන්නත් බෑ. මේක තමයි වඩාත් ගැලපෙන්නේ. ඊළඟ බලන්න 34යි 35ත් එක් ප්‍රශ්න වලට නිවැරදි වාක්‍ය තෝරන්න. අක්කා එන්නෝඩු වන්දාන් අක්කා මා සමග ආවා. අක්කා එන්නෝඩු වන්දාර්හල් අක්කා මා සමග ආවෝය. අක්කා එන්නෝඩු වන්දෝම් අක්කා මාත් එක්ක වන්දෝම් ආවෙමු. අක්කා එන්නෝඩු වන්දාල් අක්කා එන්නෝඩු මා සමග වන්දාල් ආවාය. මේක තමයි වඩාත් ගැලපෙන්නේ මේ ආවේ අක්කා නිසා. ඉතින් එහෙමයි දෙමළ භාෂාවේ ආඛ්‍යාතය තියන්නේ. අක්කා ආව නිසා වන්දාල් කියලා තියෙනවා. ඊළඟ 35 නානුම් නේයුම් වන්දාර් මමත් නුබත් ආවේය. නානුම් නේයුම් වන්දාර්හල් මමත් නුබත් ආවෝය. නානුම් නේයුම් වන්දෝම් මමත් නුබත් ආවෙමු. දැන් මේක තමයි හරි එක. හේතුව මම තියෙන නිසා තව එක්කෙනෙක් ආව නිසා බහුවචන වන්දෝම් ආවෙමු කියලා තමයි දෙමළ භාෂාවේ ආඛ්‍යාතය තියන්නේ. නානුම් නියුම් වන්දෙන් මමත් ඔයත් ආවෙමි කියන එකයි මෙතන තියෙන්නේ. මේක තමයි වඩාත් ගැලපෙන්නේ. 36 මේක නම් ගොඩාක් ලේසි. මේකට ගැලපෙන වචනයට යටින් ඉරක් අඳින්න තියෙන්නේ. රෝගියා කියන්නේ එකට යටින් සිංහල වචනයට දෙමළ වචනේ මෙතනින් ලියන්න ඕන. උලෝභි කියන්නේ ලෝභයා කියන එක. එතකොට මෙතන තියෙන වාලිපන් කියලා කියන්නේ මෙතන වැඩිහිටියා කියන්නත් පුළුවන්. ඊළඟ කෝමාලී කියලා කියන්නේ විකටයා කියන්නත් පුළුවන්. නොයාලි කියන්නේ රෝගියා. මේක තමයි වඩාත් ගැලපෙන්නේ. උරගයා ඌමේ කියලා කියන්නේ ගොළු කියන එක. විලංගු කියන්නේ සතා කියන එක. සීරුම් කියන්නේ ගොරවනවා කියන එක. ඌර්වන කියන්නේ උරගයා. මේක තමයි වඩාත් ගැලපෙන්නේ. ඉතින් ඊළඟ බලන්න 38 මේ පස්තාරේ බලලා ලියන්න තියෙන්නේ. ගණිත විෂය සඳහා ලබාගත් සමාර්ථයන් අපි බලමු. ආහ කූඩිය වැඩිම සදවි වීදත්තිනර් මේ කියන්නේ මේ ප්‍රතිශතය වැඩිම ප්‍රතිශතයක් පෙට්‍ර ලබාගත් තරම් මෙදු පන්තිය මොකක්ද? ඉතින් මෙතන වැඩිම අරන් තියෙන මේ B පන්තිය. එහෙනම් මෙතෙන්ට යා කරන්න පුළුවන්. ඉරක් අඳින්න පුළුවන්. ආහ කුරයින්ද සදවීදත්තිනර් පෙට්‍ර තරම්. එතකොට අඩුම ප්‍රතිශතයක් ලබා ගත්තේ කවුද බලමු. මෙන්න මෙතන W නේ.
මෙන්න මේක. එහෙනම් අපි මෙතන W කියලා ඉරක් ගන්නවා. ඊළඟ සිත්තියේ පෙට්‍රවර්ගලින් සදවිදම් එත්තනේ. ජයග්‍රහණය ලබාගත් අයකින් පෙට්‍රවර්ගලින් කියන්නේ ලබාගත් අයකින් සදවෙන් ප්‍රතිශතය කීයද? එතකොට මෙතන බලන්න ප්‍රතිශතය 35යි වැඩිම නේද? වැඩිම ප්‍රතිශතයක් ලබා ගන්න තියෙන්නේ මෙන්න මේක තමයි මේ 35. මෙයාගේ 35ක් තියෙනවනේ නේද? ඔව් 35ක් මේ තියෙන්නේ. හරි. මේ ටික තමයි අද මේ ප්‍රශ්න 40න් සාකච්ඡා කරන්නේ. ඉතින් මේ විදිහට තමයි ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. ඊළඟ කොටස අපි ඊළඟ වීඩියෝ එකෙන් බලාගමු. ඉතින් හැමෝටම සුබ දවසක්. මේ වීඩියෝව බලන්න අනිත් අයට ෂෙයා කරන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. ඒවා දැනගන්න අපිත් කැමතියි. හැමෝටම සුබ දවසක්. වණක්කම් සන්දිප්.